තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපි කාගෙත් සිත් සතන් නිවා ගන්නට තියෙන, සංසාර දුකින් එතර වන්නට තියෙන ඒකායන මාර්ගය. යම් කිසි කෙනෙක් ඒ ධර්ම මාර්ගය තුල සුප්‍රතිපන්නව ගමන් කරනවා නම් ඒ හැම කෙනෙකුටම තම තමන් තුල මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තම තමන් තුලම ප්‍රත්‍යක්ෂ කිරීම තුළින් සියලු දුක්ඛයන් කෙලවර කරලා උතුම් වූ නිවීමට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිවීම ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ මරණින් මත්තේ ලැබෙන දෙයක් විදිහට නෙමෙයි, ජීවත් වෙනකොටම අපි ලබා ගන්න දෙයක් විදිහට. ඒ ලබා ගන්න උත්තරීතර නිවීම ධර්ම මාර්ගයක් තුළ ගමන් කරන කෙනෙකුට තමන් ඒ ප්‍රතිපදාවෙහි සිත වඩන, දියුණු කරන, පිහිටවන පමණට අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. අෂ්ටලෝක ධර්මයන්ගෙන් හිත කම්පාවන්ට පත් කරගන්නේ නැතුව ඒ සෑම තැනකම උපේක්ෂා සහිතව නිවුණු පුද්ගලයෙක් බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා මේ ධර්ම මාර්ගය තුළ තමන්ගේ ජීවිතය හික්මවා ගන්නවා නම්. එනිසා අප කතා කරන මේ විවිධ දහම් පරයයන් ඔස්සේ ඔබ මනස අරගෙන ගිහිල්ලා ඒ ජීවිතයට නිවීම සහ සැනසීම උරුම වන මාර්ගය පිළිබඳව ටිකක් සොයා බැලිය යුතු වෙනවා. ලෝකේ ජීවත් වෙන අය හැටියට කවුරුත් එකම ධාතුවක ජීවත් වෙන අය. එකම ධාතුවක ජීවත් වෙන සත්වයින්ගේ ස්වභාවය තමයි ඒකාකාරී චින්තන රටාවක් පැවැත්වීම. ඒ කියන්නේ කවුරුත් හිතන්නේ එකම ක්‍රමවේදයකට. ඉතින් මේ ධාතුව පිළිබඳව දැකලා ධාතුව පිළිබඳව කලකිරීමක් ඇති කරගත්ත කෙනෙකුට තමයි ඉන් එහාට දෙයක් පිළිබඳව ඉන් වෙනස්ව හිතන්නට ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ අන්න ඒ වෙනස්ව හිතන, වෙනස්ව කල්පනා කරන, ඒ නුවණ පවත්වන්නට කැමැති පිරිසක් වෙත. විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන් කමක් තියෙනවා සංයුත්ත නිකායේ සනිදාන කියලා සූත්‍රයක්. මේ සනිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ බොහෝ දෙනෙකුට ඇතිවන මනෝභාවයන් පිළිබඳව. මනෝභාවයන් පිළිබඳව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ ස්වභාවය තමයි ඒ ධාතුවට අනුව විතර්කයන් ඉපදවීම කියන එක. කාම ධාතුවට අනුව තමයි ලෝකේ කාම සංඥාවන් උපදවන්නේ. ව්‍යාපාද ධාතුවට අනුව තමයි ව්‍යාපාද සංඥාවන් උපදවන්නේ. ඒ වගේම විහිංසා ධාතුවට අනුව තමයි විහිංසා සංකල්පනාවන් උපදවන්නේ. යම්කිසි විදිහකට හිත පුරුදු කරලා තියෙනවා නම් පුරුදු කරන විදිහට තමයි කෙනකෙනාට තමන්ගේ ජීවිතය තුළට සංකල්ප ඇතුළත් වෙන්නේ. තමන් ලෝකයට මුහුණ දෙන්නේ තමන් පුරුදු කරන විදිහ අනුව. ඒ පුරුදු කරන විදිහ වෙනස් වෙනකොට තමන්ට ඊට වෙනස් ප්‍රතිඵලයක් ලෝකයේ තුල ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අපේ හිත පිළිබඳව වඩාත් අවධානයක් යොමු කළ යුතු වෙනවා. මොකද ලෝකේ නිවැරදිව සකස් කරගත යුතු එකම ධර්මයේ බවට පත් වෙන්නේ හිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි
යං එවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං මහතෝ අත්ථාය සංවත්තති. ඒ වගේම රක්ඛිතං කියලා දේශනා කරනවා. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවා රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති. මේ ලෝකෙහි යම් කිසි කෙනෙක් වඩන ලද දෙයක් මහත්ම අර්ථය સિદ્ધ කරනවා නම් යම් දෙයක් ආරක්ෂා කළොත් මහත්ම අර්ථය સિદ્ધ කරනවා නම් හිතතරම් වෙන එකදු ධර්මයක්වත් මම දකින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ලෝකේ අපි හැමදාම උත්සාහවත් වෙනවා ගොඩක් දේවල් රකින්නට. අපේ ජීවිතයට අවශ්‍ය වෙන හැම දෙයක්ම අපි රැක ගන්නට උත්සාහවත් වෙනවා. හැබැයි රැකිය යුතු සිත හැරුණකොට ලෝකේ බොහෝ දෙනෙක් අනෙක් හැම දෙයක්ම රකින්න උත්සාහවත් වෙනවා. හිත රැක්කේ නැති කෙනෙකුට නොරක්නා ලද හිත තරම් මහත්ම අනර්ථයක් ගෙනල්ලා දෙන වෙන එකම දෙයක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා අපි රැකිය යුතුම දේ නොරක ලෝකයා කටයුතු කරන ආකාරයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අපි රැක්ක යුතු වූ සිත රැක්ක යුතුයි. හේතුව තමයි යම්කිසි කෙනෙක් තමන්ගේ හිත රැකගත්තේ නැති වුණොත් තමන්ගේ මනස භාවිත නොකළොත් අභාවිත මනසක් ඇති නොරක්නාලද මනසක් ඇති පුද්ගලයෙකුට ලෝකයේ තුලින් එන දුක වෙහෙස විඩාව ඕනෑතරම් විඳින්නට සිද්ධ වෙනවා. මෙලොව වශයෙන් ඔහු දුකසේ වාසය කරනවා. මොකද අෂ්ටලෝක ධර්මයන් හමුවේ ඔහුගේ හිත කම්පාවටපත් වෙන නිසා. ඒ වගේම මෙතනින් පස්සෙත් ඔහුට පරලොව ජීවිතයත් යහපත් ලෙස උදා වෙන්නේ නැහැ. ඔහුගේ හිත නොරක්නා ලද බව නිසාම අකුසල ධර්මයන් සිද්ධ කළ හේයින් ඔහුට සසරත් දුක්ඛිත භාවයට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ නිසායි ඒක මහත්ම අනර්ථය සිද්ධ කරනවා කියලා කිව්වේ හිත රැක්කේ නැති වුණොත්. යම්කිසි කෙනෙක් තමන්ගේ හිත රැක්කොත් ඒ රැකගත් ප්‍රමාණයට ඔහුට හිත විසින්ම මහත්ම අර්ථයක් සපයනවා. ලෝකේ කෙනෙකුට ජීවත් වන්නට මොනතරම් දේවල් තිබුණත් ඔහුට හිතේ සැනසීම නැතිනම් හිතේ විඳින්නට දෙයක් නැතිනම් ඒක කිසිම දෙයකින් ඇති ඵල ප්‍රයෝජනයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. තමන්ගේ ජීවිතයේ සැනසීම නිවීම හොයාගන්නට පුළුවන්කම තියෙන්නේ හිත සකස් කර ගැනීම තුළ. අර පුංචි කතාවක් තියෙන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ සහෝදරයා දවසක් අහනවලු ධර්මාශෝක රජුරුවන්ගෙන් ඔබ මේ භික්ෂූන්ට ඇයි මෙච්චර ගරු කරන්නේ? මේ හිස මුඩු කරගත්ත චීවරයක් දරාගත්ත කෙනෙකුට එපමණකටම ගරු කළ යුතුද කියලා. මේ වෙලාවේදී රජුරුව කිසිවක්ම ප්‍රකාශ කරන්නේ නැතුව තමන්ගේ සහෝදරයාට දවස් 7කට රජකම පවරා දෙනවා. දවස් 7කට රජකම පවරා දීලා කියනවා ඔබ මේ දවස් 7 සියලුම ආකාරයෙන් සියලුම දේවල් භුක්ති විඳින්න, සියලු සම්පත්තීන් භුක්ති විඳින්න. හැබැයි දවස් 7කට පස්සේ මම අනිවාර්යයෙන්ම ඔබව මරණයටපත් කරනවා. ඔබව ඝාතනය කරනවා දවස් 7කට පස්සේ. මේ විදිහට කියලා සියලුම සැප සම්පත් පවරා දෙනවා තමන්ගේ සහෝදරයාට. ඉතින් දවස් 7ක් ක්‍රමානුකූලව ගෙවිලා යනවා. දවස් 7කට පස්සේ රජුරුව තමන්ගේ සහෝදරයා තමන් ඉදිරියට ගෙන්නලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඔබ මේ දවස් 7 සුවසේ වාසය කළාද? සැපෙන් ජීවත් වුණාද? සතුටින් ජීවත් වුණාද? ඔබට හැම දෙයක්ම ලබා ගන්නට අවකාශය සලසලා දීලා තිබුණා කියලා. මේ වෙලාවේදී මේ සහෝදරයා දෙන පිළිතුර තමයි මම කොහොම සතුටු වෙන්නද? මම කොහොම තෘප්තියකටපත් වෙන්නද දවස් 7කින් පස්සේ එළඹෙන මගේ මරණය ගැන හිතලා. ඒ කියන්නේ දවස් 7කට පස්සේ මම අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා දැනගෙන මම කොහොම සතුටු වෙන්නද? මම මහ පීඩාවටපත් වෙලා මහ දුකෙන් තැති ගැනීමෙන් යුක්තව මම වාසය කළයි කියලා. එතකොට ධර්මාශෝක රජුරුව ඒ වෙලාවේදී ප්‍රකාශ කළා කියනවා තමන්ගේ සහෝදරයාට ඉතින් ඔබ දවස් 7කට පස්සේ එන මරණය ගැන එච්චර දුරට හිතලා ඔබ ඔච්චර තැවීමකින් කටයුතු කළා. හැබැයි ඊළඟ මොහොතේ තමන් කරා මරණය එන්නට පුළුවන් කියලා හිතන ශ්‍රමණයන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා තමන්ගේ හිතේ නිවීමෙන් කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේලා ගරු කළ යුතු
සත්කාර සම්මාන කළ යුතු පිරිසක් නොවේද කියලා. ඉතින් මේ කතාවෙන් කියන්නට අවශ්‍ය උනේ ලෝකයේ තුල අපිට මොනතරම් දේවල් තිබුණත් මහා රාජ සම්පත්තියක් අපිට උරුම වෙලා තිබුණත් මානසික නිදහස නැතිනම් මෙතන හිතේ සැනසෙල්ල නැතිනම් ඒ තුල අපිට නිවෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ තුල සැනසෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ හැම තැනකම චිත්ත පීඩාවක් විතරක් අපිට උරුමකම් කියනවා. ඒ හැම දෙයක්ම නැතත් කෙනෙක් ගහක් මුල වාසය කළත් හිතේ සැනසීම තියනවා නම් හිතේ නිවීම තියනවා නම් ලෝකයේ සංකල්පනා අනුව තමන්ගේ හිත වෙහෙසටපත් කරගන්නේ නැත්නම් අන්න එබඳු වූ මනසකින් යුක්ත සත්පුරුෂයෙකුට අර මහා දේවල් තිබිලා දුකෙන් ඉන්න කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ මනසක් තියෙනවා සැපසේ වාසය කරන්නේ කියලා ඔහුට කියන්නට සුදුසු වෙනවා. ඒ අනුව අපිට තීරණය කරන්නට පුළුවන්කම තියෙනවා අපි තෝරා ගන්න මාවත අනුව තමයි අපිට සැප සහ දුක කියන මේ කාරණාවන් විඳින්නට පුළුවන්කම තියෙන්නේ. ලෝකේ කෙරෙහි නැමුණු මනසක් ඇති අපි ගොඩක් වෙලාවට වාසය කරන්නේ කාම ධාතුව තුළ. කාම ධාතුව කියලා කියන්නේ කාම ස්වභාවයෙන් යුක්තව ලෝකයේ පිළිබඳව නැඹුරු වූ මනසක් ඇති බවට. ඒ කියන්නේ අපිට තියනවාද කාම ධාතුවක්. ඒ කියන්නේ ස්වභාවයෙන්ම ආපු අපි පිහිටා සිටින මට්ටමක් තියෙනවා. ඒ පිහිටා සිටින මට්ටම තමයි රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා කියන්නේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන්ගේ පැත්තේ කාම වස්තුන් පවතිනවා කියලා හිතනකම. සැප සැනසෙල්ල අපි බලාපොරොත්තු වෙන්නේ රූපේ පැත්තෙන්, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්තෙන්. එනිසා සැනසීම මේ පැත්තෙන් හොයාගෙන යනකොට සැනසීම මේ පැත්තෙන් අපි උරුම කරගන්නට උත්සාහවත් වෙනකොට අපිට හැමදාම රූපේ පැත්ත ගැන දැකලා සතුටු වෙන්න පුළුවන් කියලා හිතන නිසා ඒ රූපේම අපිට අවශ්‍ය වෙනවා ඒ ගැන දැකලා සතුටු වෙන්නට. ඒ වගේම ශබ්දයේ පැත්තේ තියනවා කියලා හිතන නිසා ඒ ශබ්දය අපිට සතුට ගෙනවිත් දෙන දෙයක් කියලා හිතන නිසා ඒ ශබ්දයම අපිට අහන්නට වෙනවා සතුට ඇති කරගන්නට නම් ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් පිළිබඳවත් ඒ විදිහටම අපිට සංකල්පනා ඇති වෙනවා. එතකොට මෙන්න මේ දේවල් මත සතුට තියනවා කියලා හිතාගත්ත මේ දේවල් මත අපේ හිතේ සතුටක් පවතිනවා කියලා අපි ඇති කරගත්ත මානසික මට්ටමක් තියෙන කෙනෙකුට කියනවා කාම ධාතුවෙන් යුක්තව ජීවත් වෙන කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ධාතුන් පටිච්ච උපජ්ජති කාම සංඥා. කාම ධාතුව නිසා උපදිනවා ලෝකේ ඉන්න කෙනෙකුට කාම සංඥාවක්. කාම සංඥාවක් කියලා කියන්නේ කැමැති වන ආකාරයේ සංඥාවක් උපදිනවා ලෝකේ. මේ බඳු දේවල් වලට මේ බඳු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පවතිනවායයි කියලා හිතාගත්ත කෙනෙකුට තමන් කැමැති වූ සංඥා මනසිකාර ලෝකේ තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී ලෙස අපිට හඳුනා ගැනීම තියෙනවා. ඔබට සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීමට ඇති දෙන්නේ. ඒ කියන්නේ සංජානනය කරන්නේ යම් කිසි දෙයක් හඳුනා ගන්නා බවට තමයි සංඥාවක් කියලා කියන්නේ. රූප සංඥාව කියලා කියන්නේ අපි රූපේ පිළිබඳව හඳුනා ගන්නා ආකාරය. එතකොට දැන් මෙතනදී කියන්නේ කාම සංඥා කියලා. කාමයේ පිළිබඳව අපි හඳුනා ගන්නා ආකාරය. ඔබ කාම ධාතුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් මත පිහිටා සිටින මනසක් තියෙන කෙනෙක් නම් ඔබට තියෙනවා ඒ මත පිහිටි සංඥාවක්. ඒක තමයි හොඳයි කියලා හිතන දේවල්, ලෝකේ වටිනවා කියලා හිතන දේවල් පවතිනවා කියලා හිතන කාම සංඥාව තියෙනවා. මෙන්න මේ කාම සංඥාව උපදින්නේ කාම ධාතුව තියෙන කෙනෙකුට. කාම ධාතුව තිබුණොත් ඒ කෙනාට කාම සංඥාව අනිවාර්යයෙන්ම උපදිනවා. ඒ කාම ධාතුව මත ඔබට කැමති දේවල්, අකමැති දේවල් නිර්මාණය වෙනවාම තමයි. එතකොට කාම සංඥම් පටිච්ච උප්පජ්ජති කාම සංකප්පෝ. කාම සංඥාව නිසා උපදිනවා කාම සංකල්පනාවක්. කාම සංඥාවක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් කාම සංඥාව තියෙන කෙනෙකුට උපදිනවා කාමයේ පිළිබඳව පවත්න සංකල්පනාවක්. ඒක කාම සංකප්ප කියලා කියන්නේ. එතකොට කාම සංකල්පනාව කියලා කියන්නේ ඒ පිළිබඳව ඔබට කල්පනා කරන්නට, හිතන්නට පුළුවන්කම තියෙනවා. ඔබ කැමති රූපය පිළිබඳව, ඔබ හඳුනාගත්ත රූපය පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන්. මේ රූපය මේ විදිහට පවතින දෙයක්, මේ විදිහට තියෙන, ඔබ කැමති වුණ, ඔබ ආස කරන දෙයක් හැටියට ඒ ගැන හිතන්න පුළුවන්. ඔබ අහන්න කැමති මේ ශබ්දයක් පිළිබඳව
මේ ගීතේ මේ විදිහට හොඳ ගීතයක්. මේ ගීතයේ තුළ සතුට පවතිනවා. ඒ වගේම මේක අහන්නට තිබුණා නම් හොඳයි. ඔබට ඒ පිළිබඳව සංකල්පනා පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පළමුව කාම ධාතුව තිබුණා. කාම ධාතුව තිබුණ කෙනාට කාම ධාතුව නිසා කාම සංඥාව ඉපදුණා. කාම සංඥාව තියෙන කෙනෙකුට උපදින දෙයක් තමයි මේ කියන කාම සංකල්පනාව කියලා කියන්නේ. ඒ වගේම කාම සංකල්පනාව පවතින කෙනෙකුට කාම සංකප්පම් පටිච්චුප්පජ්ජති කාමච්ඡන්தோ කාමච්ඡන්දේ ලෝකේ උපදිනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ කාමයේ පිළිබඳව ඇති කැමැත්ත කියන එක. එතකොට කාමයේ පිළිබඳව දැන් අර තමන්ගේ සංකල්පනාව පවත්වනවා නම් සංකල්පනාව පවත්වන සෑම තැනකම ඇති වෙනවා කැමැත්තක්. තමන්ට ඒ දේ ලබා ගැනීමට භුක්ති විඳීමට ඇතිවන කැමැත්තක් තමන්ට ඒ තුල පවතිනවා. එතකොට ඒ කාමච්ඡන්දය යම් තැනක තියෙනවා නම් කාමච්ඡන්දම් පටිච්ච උප්පජ්ජති කාම පරිලාහෝ ඒ තැනක කාම පරිලාහයක් උපදිනවා. පරිලාහය කියලා කියන්නේ තමන්ට ඒ තුල තියෙන අවශ්‍යතාවයත් එක්ක ඇතිවෙන පීඩාව කියන දේ. එතකොට තමන්ගේ හිත තමන්ට පීඩා පිණිස පවතිනවා. තමන්ට අවශ්‍යතාවය හදලා දෙනකොට ඉතින් අපේ ජීවිතේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ විදිහට තමයි. ඒ නිසා තමයි අපි සාමාන්‍ය ජීවිතේ අපි ඉලක්ක කියලා දේවල් කතා කරනවා. ඉලක්කයක් ඇතුව අපි මේ දේවල් පස්සේ හඹාගෙන යනවා. එතකොට ඒ තමයි අපි සැපය කියලා හිතාගත්ත දෙයක්. මට මෙතන මේ ටික සපුරා ගත්තා නම් මට සතුට ලැබෙනවා කියලා හිතාගෙන අන්නේ ඉලක්කයේ පසුපස අපි පන්නගෙන යනවා. ඒ කාම සංකල්පනාව යම් තැනක තිබුණාම එතන අපිට ඡන්දයක් ඇති වෙනවා කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ තිබුණාම අපිට එතන කාම පරිලාහය ඇති වෙනවා. ඒ කියන්නේ හොයාගෙන යනකොට අපිට ඒ දේ ලැබුණොත් අපිට එතන සතුට වෙනවා, නොලැබුණොත් අපිට ඒක පීඩාව පිණිස පවතිනවා. ලබා ගන්නකම් අපිට ඒ පිළිබඳව පීඩා පිණිස පවතිනවා. එතකොට ලබා ගැනීම නැති වෙයිද කියලා අපිට ඒ තුල බයක් උපදිනවා. මේ විදිහට අපි ලෝකයේ අරමුණු ඉලක්ක ලෝකයේ තුල පිහිටෝගෙන තියෙන සෑම දෙයක් තුළම මේ පරිලාහය කියන ලක්ෂණය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මෙන්න මේ විදිහට කාම පරිලාහය පවතිනවා නම් මේ කාම පරිලාහයේ තියෙන කෙනාට කාම පරිේෂණේ තියෙනවා. පරිේෂණේ කියලා කියන්නේ ඔහු නොනවත්වා ඒ දේ ලබා ගැනීම සඳහා ඒ දේවල් හොයාගෙන නැවත නැවතත් ලෝකයට ප්‍රවේශ වීම කියන දේ. එතකොට අපි කියනවා යම් කිසි විදිහකින් ඒ අපි තබාගත්ත අපි කැමති ලෝකයේ තුල බලාපොරොත්තු වන අරමුණු ඉලක්ක කියලා අපි තියාගෙන තියෙන දේවල් ඒ දේවල් සපුරා ගැනීම සඳහා අපේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. අපි ඒ දේවල් සොයාගෙන යන ක්‍රම තියෙනවා. ඒ විදිහට ඒ දේවල් නොලැබෙනකොට අපි පීඩාවටපත් වෙනවා. නැවත නැවතත් ඒ දේවල් අපි සොයාගෙන යනවා. මෙන්න මේ විදිහට කාම පරිේෂණයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපිට ලෝකේ කාම ධාතුව තුළ තමන්ගේ මනස පිහිටව ගත්ත කෙනෙකුට ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් පිළිබඳව ලෝකේ සැප සතුට පවතිනවා කියලා මනසක් පිහිටවගෙන ඉන්න කෙනෙකුට ඒ පැත්තේ සංඥා මනසිකාර උපදිනවා. කාම සංඥාවන් උපදිනවා. එතකොට කාම සංඥා උපදිනකොට ඒ දේවල් පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා. නිමිති, අනුනිමිති සහ ආශ්‍රව මගින් ඇසුරු කරමින් හිතන්න පුළුවන්කම තියෙනවා. කාම සංකල්පනා පවත්වන්න පුළුවන්. කාම සංකල්පනා පවත්වනකොට ඒ පිළිබඳව අපිට ඡන්දය උපදිනවා. කාම ඡන්දය කියලා කියනවා. එතකොට කාම ඡන්දේ ඉපදුනාට පස්සේ අපිට ඒකේ අවශ්‍යතාවය නිර්මාණය කළ ඉවරයි. එතන අපිට කැමැත්ත තියෙනවා. කැමැත්ත තියෙනකොට මොකද වෙන්නේ? අපිට කැමැති වෙන දේ පිළිබඳව අපි හොයාගෙන යනවා. ඒ දේ ලබා ගැනීම සඳහා අපි උත්සාහවත් වෙනවා. කාම පරිලාහය අපිට මේ දේවල් තුලින් ඇති වෙනවා. ඒ වගේම කාම පරිලාහය ඇති වෙනකොට අපි කාම පරේෂණය ඔස්සේ අපි මේ දේවල් පරේෂණය කරනවා. අපි මේ දේවල් තව තව විදිහට හොයාගෙන යනවා. මේක තමයි අපේ සාමාන්‍ය ලෝකේ අපි ජීවත් වෙන තැන. මේ විදිහටම තමයි ව්‍යාපාද ධාතුව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ව්‍යාපාද ධාතුව යම් තැනක තියෙනවා නම් ව්‍යාපාද ධාතුව නිසා උපදිනවා ව්‍යාපාද සංඥාවක් උපදිනවා අපිට. එතකොට ව්‍යාපාද සංකල්පනාවක් උපදිනවා අපිට. එතකොට මෙන්න මේ විදිහට ව්‍යාපාදය පිළිබඳව අපිට ව්‍යාපාද ඡන්දයක් ඇති වෙනවා. ව්‍යාපාදයේ පිළිබඳව අපි ඒ අරමුණ පිළිබඳව තවදුරටත් තරහ පවත්වන්නට කැමති මේ කෙනෙකුගේ හිතක සාමාන්‍යයෙන් පවතින සංකල්ප පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට ඇලීම පිළිබඳව අපි කතා කළේ, දැන් ගැටීම පිළිබඳව කතා කළා.
එතකොට රූපේ පැත්තේ ඔහුට ව්‍යාපාද ධාතුවක් තියෙනවා. ගැටෙන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරබයා තමයි. එතකොට අන්නේ ව්‍යාපාද ධාතුව තියෙනකොට ඒ ලෝකයේ ඇතුලේ එයාට සංඥා හම්බෙනවා. ගැටිය යුතු සංඥා හම්බෙනවා. තරහ ගන්න අවශ්‍ය දේවල් කියලා කියන්නේ. මෙන්න මෙතන මට මේ තරහ යනවා කියලා කියන අරමුණු අපිට හම්බ වෙනවා. ව්‍යාපාද සංඥා. එතකොට ව්‍යාපාද සංඥා උපදිනකොට යම් තැනක ඒ ව්‍යාපාද සංඥා ඉපදවීම හේතු කරගෙන එයාට එතන තවදුරටත් සංකල්ප වශයෙන් පවත්වන්න පුළුවන්කම තියෙනවා. අපි රළු මට්ටමෙන්ම කතා කළොත් අපි පුද්ගලයෙක් පිළිබඳව ගැටීම් සහිත මනසින් කල්පනා කරනකොට අපි ඊට පස්සේ යන ওই මිනිස්සයා ඔහොමම තමයි. ওই මිනිස්සයා මෙහෙම කරන මිනිස්සෙක්. මෙහෙම කිව්වා. එදත් මට ওই වැඩේ ওই විදිහටම කළා. අපිට ඒ ගැන හිතන්න පුළුවන් ලොකු අපසරියක් තියෙනවා. දැන් හිත ඒ පැත්තටම නැඹුරු වෙනවා. එතකොට දැන් අපි ඒ මිනිස්සයා ගැන ආපහු හොඳ විදිහට කල්පනා කරන්න කැමති නැහැ. අපි කැමති අර ගැටුණු මනසින් යුක්තවම කටයුතු කරන්න. ඒකට කියනවා ව්‍යාපාද ඡන්දය කියලා. ව්‍යාපාදේ පවත්වාගෙන යාම සඳහා කැමැත්තක් තියෙනවා. ඒ මිනිස්සයා හොඳ කෙනෙක් නෙමෙයි. ඒ මිනිස්සයා හැමදාම නරක කෙනෙක්. ඒ මිනිස්සයා කවුරු හරි හොඳයි කියලා කියනවා නම් ඒ කෙනත් එක්ක සමහර විට අපි ගැටෙනවා. එතකොට දැන් මේ ලෝකයේ ඇලීම සහ ගැටීම කියන දේවල් මෙන්න මේ වගේ පියවරෙන් පියවරට අපේ ජීවිතයේ තද කරලා අපි මේ දේවල් පසුපස්සේ පන්නගෙන යනවා. ඒ දේවල් පසුපස්සේ අපි පන්නගෙන ගිහිල්ලා අපි තැවීම කියන දේ උරුම කරගන්නවා. මේ විදිහටම විහිංසා සංකල්පනාව ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මේ ලෝකයේ තුල මේ විදිහට පවත්තන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කොහොමද අපි මිදෙන්න අවශ්‍ය කෙනෙක්, මේකෙන් හිත නිදහස් කරගන්න අවශ්‍ය කෙනෙක් කොහොමද Tamange හිත දියුණු කරන්නේ. එතකොට ඊට ප්‍රතිවිරුද්ධ වූ සංකල්පනා දියුණු කළ යුතු වෙනවා. ප්‍රතිවිරුද්ධ වූ සංකල්පනා කියලා කිව්වේ කාම සංඥාව, කාම ධාතුව ඇසුරු කරන කෙනෙකුට නෙක්ඛම්ම ධාතුව ඇසුරු කළ යුතුයි. නෙක්ඛම්ම ධාතුව කියලා කියන්නේ එයා නික්මීම පිණිස කටයුතු කරනවා. එයාගේ නික්මීම කියන දේ ආකාර දෙකකට අපිට කතා කරන්න පුළුවන්. පළවෙනියටම එයා නික්මෙන්නේ කාමයේහි ආදීනව දැකලා ලෝකයේ තුල හොඳ දේවල් තියනවා කියලා පේනකොටත් එයා කල්පනා කරනවා මේ දේවල් මට ජීවිතේට දුක ගෙනල්ලා දෙන දේවල්. මේ දේවල් කොහෙන් ගියත් මට දුකෙන් කෙලවර වෙන දේවල්. ඒ පිළිබඳව කල්පනා කරලා නෙක්ඛම්ම ධාතුව අනුව කල්පනා කරනවා. නෙක්ඛම්ම ධාතුව අනුව කල්පනා කරලා ඊට පස්සේ එයා කල්පනා කරනවා තව දුරටත් එයාට නෙක්ඛම්ම ධාතුව තුල වැඩිම තුල අර කාම ධාතුව සම්පූර්ණයෙන්ම නැති වෙන්න ලෝකයේ තුල පවතිනවා කියලා ගත්ත සංකල්පනාව ඉවත් වෙලා යන විදිහට සම්පූර්ණම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පැතිකඩවල වල කිසිවක්ම නැති වෙන පැත්තටම එයාගේ මනස එයා භාවිත කරනවා. අන්න ඒකට කියනවා නෙක්ඛම්ම ධාතුව කියලා. නෙක්ඛම්ම ධාතුවට හිත පුරුදු කරන්න පටන් ගත්තාම එයාට ඇති වෙනවා නෙක්ඛම්ම සංඥා ඇති වෙනවා. නෙක්ඛම්ම සංකල්පනා ඇති වෙනවා. එතකොට නෙක්ඛම්ම සංකල්පනා ඇති වෙනකොට එයාට නෙක්ඛම්මයේ පිළිබඳව ඡන්දය ඇති වෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට මේ නෙක්ඛම්මය පිළිබඳව යම්කිසි අදහසක් ඇති වෙනකොට මේ නෙක්ඛම්මය පිළිබඳව එයාගේ හිත ඇලීම නිසා එයාට සැනසීම කියන තැනට ලං වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ව්‍යාපාද ධාතුව පුරුදු කර කෙනෙකුට අව්‍යාපාද ධාතුවක් වඩන්නට පුළුවන්කම තියෙනවා. අව්‍යාපාද ධාතුවට හිත පුරුදු කරන්න. හිංසා සංකල්පනා දියුණු කළ කෙනෙකුට විහිංසා සංකල්පනා දියුණු කළ කෙනෙකුට අවිහිංසා ධාතුවක් වඩන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට පුළුවන්කම තියෙනවා පින්නතුනි ලෝකයේ තුල ඉන්න කෙනෙකුට තමන්ගේ මනස ඒන් නිදහස් කර ගැනීම පිණිස අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට. මේ විදිහට තමන්ගේ හිත ප්‍රාථමික අධීර තුලදී කෙනෙක් පුරුදු වෙනවා අර කාම සහගත, ව්‍යාපාද සහගත, හිංසා සහගත විතර්කවල තමයි කෙනෙකුගේ හිත වැඩි වශයෙන් හැසිරෙන්නේ. හැසිරෙනකොට එයා නෙක්ඛම්මයට බරව කල්පනා කරනවා, අව්‍යාපාදයට බරව කල්පනා කරනවා, අවිහිංසාවට බරව කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට එයාගේ හිත තෙත් වෙනවා. එයාගේ හිත තෙත් වෙනවා කියලා කිව්වේ එයාගේ හිත අර අකුසලයන්ගෙන් වැහෙන්නේ නැහැ. අකුසලයන්ගෙන් වැහෙන්නේ නැතුව එයාගේ හිත අර කුසල ධර්මයන්ගෙන් තෙත් වෙනවා. එතකොට දැන් වියලුනේ නැති අමු ජලයේ සහිත කැලයකට තනකොළ හුලක්. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම පන්දමක් ගෙනහිල්ලා තිබ්බට ඒක ගිනි ගන්න ස්වභාවයක් නැහැ.
ඒ වගේ තමයි ලෝකයේ තුල අරමුණු ආවට ඒ අරමුණු පිළිබඳව දැඩිව දුක ගෙනෙන ස්වභාවයක් එබඳු මනසක් කින කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. එතකොට මේ යම්කිසි විදිහකට තමන්ගේ හිත වඩන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව අපට දේශනා කරනවා මේ සංකල්පනා ඉස්සෙල්ලා පුරුදු කරන්නට ඕනේ. ඒ කියන්නේ සංකල්පනා පුරුදු කරන්නට ඕනේ කියලා කියන්නේ නෙක්ඛම් මේ පැත්තට බරව අපි හිතන්නට ඕනේ. ඒ වගේම අව්‍යාපාදයේ පැත්තට බරව අපි හිතන්නට ඕනේ. ඒ වගේම අපි කල්පනා කරන්නට ඕනේ අවිහිංසාවට බරව කල්පනා කරන්නට ඕනේ. එතකොට ලෝකයේ තුල දැන් මේ తాවකාලිකව අපි ලබා ගන්න නිවීම කියන දේ මේ පළවෙනි අධීර තුල කෙනෙකුට භුක්ති විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කාමයෙන් ආදිප්තව ගියපු, ඒ කියන්නේ කාමයෙන් ඇවිලිලා ගියපු කෙනෙකුට නෙක්ඛම්මේ පැත්තට බරව හිතනකොට එයාට දැන් ලෝකෙ වෙනද තරම් එයාට අල්ලගන්න දේවල්, වෙනද තරම් එයාට රකින්න දේවල්, කාම පරිලාහය කියන දේ එයාට ඇති වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ නෙක්ඛම්මයට එක්ක යන පරිලාහයක්. එතකොට නෙක්ඛම්මේ අසුරු කරගත්ත දෙයක් තමයි එයාට තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහට අපේ හිත වඩන්නට පුළුවන්කම තියෙනවා මූලික අධීර තුලදී. එතකොට නෙක්ඛම්මේ කියන එක ගැන කතා කළත්, ව්‍යාපාද ධාතුව කියලා කතා කළත්, විහිංසා ධාතුව කියලා කතා කළත් මෙතනදී ප්‍රධාන තැනක් ගන්න දේ තමයි මේ ධාතුව කියලා කතා කරපු තැන. ඒ කියන්නේ ධාතුව තුල තමයි කෙනෙක් පිහිටා සිටින්නේ. ඒ ධාතුව තුල තමයි කෙනෙකුගේ වර්ධනය සිද්ධ වෙන්නේ. කාම ධාතුව කියලා කියන්නේ කාම ධාතුව තුල තමයි කෙනෙකුගේ ඒබඳු වූ සංකල්පනා සංඥා මානසිකාර පවතින්නේ. ඒ නිසා අපි කාම ධාතුව කියන දේ තුල පිහිටා සිටින මට්ටම අපි ඉවත් කරන්නට ඕනේ. ඒ නිසා ඒක ඉවත් කරන එක කරන්නට නම් අපිට සාමාන්‍යයෙන් අපි නෙක්ඛම්ම ධාතුව කියන එක පිළිබඳව අපි කොටස් දෙකක් කියලා කිව්වේ නිසා තමයි අර විදිහට නෙක්ඛම්මේ පැත්තට බරව කල්පනා කරනවා කියනකොට අපිට සාමාන්‍යයෙන් කාමයේ ආදීනව දකින්නවා කියන දෙයට වඩා එහාට ගිහිල්ලා අපිට ඒ පිළිබඳව බොහොම ගැඹුරු සම්මර්ෂණයක නිරත වෙන්නට වෙනවා. මේ පිළිබඳව අපි මේ හොයලා බලනකොට අපි විමසා බලනකොට අපිට මනාව අපේ හිත මෙහෙවිය යුතු පැතිකඩ පිළිබඳව අපිට ගෙනල්ලා දෙන සූත්‍ර දේශනාවක් තමයි සංයුත්ත නිකායේ දකින්නට ලැබෙන උපය සූත්‍රය කියලා කියන්නේ. උපය සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපයෝ භික්ඛවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. මේ උපය පුද්ගලයා විමුක්ත පුද්ගලයෙක්, අනුපය පුද්ගලයා අවිමුක්ත පුද්ගලයෙක් හැටියට. එතකොට මේ උපය පුද්ගලයා අවිමුක්තයි කියලා කියන්නේ උපය පුද්ගලයා විමුක්තියටපත් වෙලා නැහැ. ඒ වගේම අනුපයෝ විමුක්තෝ, අනුපය පුද්ගලයා විමුක්තියටපත් වුණ පුද්ගලයෙක්. එතකොට මේක දේශනා කරන්නේ මොකද්ද මේ උපය කියලා කියන්නේ? තෘෂ්ණා දෘෂ්ටි මාන සංඛ්‍යාත මේ ධර්මයන්ගෙන් යම්කිසි කෙනෙක් යුක්ත නම් ඒ තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත මේ ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයාට කියනවා උපය පුද්ගලයා කියලා. ඒ කියන්නේ උපය උපාදාන චේතසා කියලා කියන්නේ. එතකොට උපය කියලා කියන දේ සිතෙහි ඇතිවන සංකිලේශී බවක්. හිතේ ඇතිවන කිලුටු කරන ස්වභාවයක් තමයි උපය කියලා කියන්නේ. ඒ නිසා තමයි උපයෝ අවිමුක්තෝ කියලා කිව්වේ. උපේ පුද්ගලයා අවිමුක්ත පුද්ගලයෙක්. එතකොට අනුපයෝ විමුක්තෝ කියලා කිව්වේ අනුපය පුද්ගලයා උපය සංඛ්‍යාත දේවල් නැති කෙනා විමුක්ත පුද්ගලයෙක්. එතකොට උපය කියලා කියන්නේ යුක්ත වූ කුමකින් යුක්ත වූද තෘෂ්ණා දෘෂ්ටි මාන සංඛ්‍යාත මේ කෙලෙසුන්ගෙන් යුක්ත වූ පුද්ගලයාට තමයි උපය පුද්ගලයා කියලා කියන්නේ. එතකොට කොහොමද රූප උපයන් උපය භාවයටපත් වෙන්නේ කොහොමද? උපය වෙන්නේ මොන ධර්මද කියලා අපි හොයලා බලනකොට රූපය උපය කොට පවතින පුද්ගලයෙක් ඉන්නවා. එතකොට මේ රූපය උපය කොට යම්කිසි කෙනෙක් පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසේවනං වොද්දෙන් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජේය. යම්කිසි කෙනෙකුගේ මනස රූප උපය කොට තියනවා නම් රූප උපය කොට කියන්නේ රූපය අසුරු කරගෙන පවතිනවා නම් එතකොට කොහොමද විඥාණය රූපාරම්මනව රූපය ආරම්මණය කරගෙන
රූප පතිට්ඨව රූපේ පිළිබඳව පිහිටා සිටිනවා නම් නන්දූපසේවනං ඒ නන්දියෙන් යුක්තව ඇල්මෙන් යුක්තව සේවනය කරනවා නම් වොද්දින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජයි. වෘද්ධියටපත් වෙනවා. වේපුල්ල භාවයට විපුල බවට පත් වෙනවා. එතකොට දැන් වෘද්ධියට විරෝල්හියට වැඩිවීමට විපුල බවට පත් වෙනවා කියලා කියන්නේ විඥානයේ රූපේ මත පිහිටියට පස්සේ ඒ විඥානය තමයි මේ රූපේ තුල පිහිටා වැඩිවීමටපත් වෙනවා කියලා පෙන්වන්නේ. මොකද්ද මේ කිව්වේ? යම්කිසි කෙනෙකුට තමන්ගේ හිතට ඇසුරු කරන්නට පුළුවන් විදිහට රූපාදී නිමිති ලැබෙනවා නම් අන්න ඒ පුද්ගලයාට කියනවා රූපූපය පුද්ගලයා කියලා. රූපූපය පුද්ගලයෙක් කියලා කියන්නේ එයාට රූපය ඇසුරු කරගෙන වැඩෙන ධර්ම තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඒ වගේම අපි කියනවා මඤ්ඤණා කියලාත්. ඒ කියන්නේ හංගින ආකාර. ඒ කියන්නේ තමන්ගේ හිතට දැනෙන හංගින ආකාර වැරදි විදිහට හිතන විදිහ ක්‍රම තුනකට ඒ තමයි තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. අපි අහමයි මස්මි කියලා මේ පිළිබඳව කියනවා මම මගේ මගේ ආත්මය කියලා. ඒ කියන්නේ මම කියලා කියන්නේ වෙමි කියලා අපි ගන්න දෙයට. එතකොට මම කියලා කියනකොට එතන තියෙනවා අස්මිමානය. නැතිනම් තණ්හා මාන දිට්ඨි කියලානේ අපි කියන්නේ. එතකොට ඒකේ මානය තමයි හැම වෙලාවකදීම වෙමි කියන හැඟීම. එතකොට මගේ කියලා කියන්නේ අපි ඒක තෘෂ්ණාවෙන් ග්‍රහණය කර ගැනීම. ඒ වගේම දිට්ඨි කියලා කියනවා මගේ ආත්මය කියලා ගන්න එකට. එතකොට මම මගේ ආත්මය තෘෂ්ණා මාන දිට්ඨි. එමත් නැතිනම් ප්‍රපංච ධර්ම තනි වචනයකින් කිව්වොත්. එතකොට මෙන්න මේ විදිහට අපිට රූපය ආරම්භය රූපය ඇසුරු කරගෙන රූපය අරමුණු කරගෙන ලෝකයේ තුල පවතිනවා. එතකොට මේක වැඩෙනවා කියලා කියන්නේ අද අපිට තියෙන මේ පුද්ගල භාවය. ඒ කියන්නේ ඔබට අද ලෝකයේ තුල තියෙන ওই පුද්ගල භාවයට තමයි ওই විඥානයේ වැඩිම කියලා කතා කරන්නේ. ඇයි විඥානයේ වැඩිම කියලා එතන කතා කරන්නේ? එතන විඥානයේ වැඩිම කියලා කතා කරන්නේ හැම වෙලාවකදීම රූපය ඇසුරු කරගෙන රූපය තුල පිහිටලා තමන්ගේ හිත රූප නිමිති පිළිබඳව වැඩිවීමට යනවා. දැන් ඔබට කොච්චර දුරට කල්පනා කරන්නට පුළුවන්ද? ඒ කල්පනා කරන්න පුළුවන් මොන දේවල් පිළිබඳවද කියලා හිතලා බැලුවොත් ඔබට පේනවා ඔබ දැකපු දේවල් පිළිබඳව කල්පනා කරනවා, අහපු දේවල් පිළිබඳව, විඳපු දේවල් පිළිබඳව ඔබ කල්පනා කරනවා. ඔබ මනසින් යම් දෙයක් දැනගන්නවා නම් ඒ දැකපු, අහපු, විඳපු දේවල් ගැන. එතකොට අතීතය ගැන කොච්චර දුරට ඔබට කල්පනා කරන්න පුළුවන්ද? ඒ කල්පනා කරන්න පුළුවන් සෑම තැනකම ඔබ කල්පනා කරන්නේ රූපය අනුව ගියපු ධර්මයන් පිළිබඳව. ඒක තමයි කාමයේ තුල ඉන්න මනුස්සයෙකුගේ ස්වභාවය. කාම ධාතුව ඇසුරු කරන මනුස්සයෙකුගේ ස්වභාවය තමයි රූපේ තමයි පරියාපන්නව තියෙන්නේ. කියන්නේ අනුව ගිහිල්ලා තියෙන රූපය අනුව ගිහිල්ලා. රූපය අනුව ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි ඔබට රූපය ගැන හිතන්න නැතුව වෙන දෙයක් ගැන හිතන්න බැරි. ඔබ හිතන්නේම රූපයත් ඇසුරු කරගෙන තමයි දේවල් පිළිබඳව කල්පනා කරන්නේ. එතකොට අන්න ඒබඳු මනසක් තියෙන කෙනාට රූපූපය විඥානයක් තියෙන පුද්ගලයෙක් කියලා කියනවා. රූපූපේ විඥානයක් තියෙනවා. රූපය ඇසුරු කරගත්ත විඥානයක් තියෙනවා. දැන් රූපය ඇසුරු කරගත්තාම විඥානයේ රූපය ඇසුරු කරගත්තාම මොකද්ද වෙන්නේ? රූපය ඇසුරු කරගෙන වෘද්ධියට විරෝල්හියටපත් වෙලා තියෙනවා. පුංචි දරුවෙකුට තියෙන මනෝභාවයත් ඊට වඩා වැඩිහිටි දරුවෙකුට, ඊටත් වඩා වැඩිහිටි දරුවෙකුට, ඊටත් වඩා වැඩිහිටි දරුවෙකුට ඔබට තියෙන මනෝභාවයත් එක්ක අරගෙන බලනකොට මේ තුල ක්‍රමානුකූල වර්ධනයක් තියෙනවා. එතකොට අපි ලෝකයේ තුලින් නම් මේක හොඳ දෙයක් හැටියට කල්පනා කරන අපි කියනවා එයා බොහොම ලෝකයේ තුල පරිණත මිනිසෙක් කියලා. එතකොට දැන් මේ අපි ලෝකයේ තුල මේ පරිණත බව කියලා කතා කළාට මේක අවිද්‍යාව ඇතුලේ තියෙන මේ කෝෂය ඇතුලේ තියෙන දෙයක් නේ. එතකොට දැන් අපේ පරිණත භාවය සම්පූර්ණම තියෙන්නේ අපේ විඥාණය රූපය ඇසුරු කරගෙන වෘද්ධියට විරෝල්හියටපත් වෙලා තියෙනවා. එතකොට අපිට රූප ගැන ගොඩක් දේවල් හිතන්න පුළුවන්කම තියෙනවා. ලෝකේ ගොඩක් අරමුණු අපිට තියෙනවා. එතකොට ඒ අරමුණු තියෙනකොට ඒ අරමුණු වලට අදාළව අපිට සාපේක්ෂව විඳින්න වෙන සංඥාවන් ගොඩක් තියෙනවා. පරිලාහ ගොඩක් තියෙනවා. අර අපි මුලින් කතා කළේ කාම සංඥා පිළිබඳව. එතකොට අපිට හිතන්න සංඥා දැන් ගොඩක් තියෙනවා. සංඥා ගොඩක් තියෙනකොට මොකද වෙන්නේ? සංකල්ප ගොඩක් තියෙනවා. අපිට ඒ පිළිබඳව කල්පනා කරන්න පුළුවන් ওই දේවල් ගැන.
එතකොට සංකල්ප ගොඩක් වෙනකොට ඒ පිළිබඳව තියෙන ඡන්දය කැමැත්ත ගොඩකට තියෙනවා. කැමැත්ත ගොඩක් වෙනකොට පරිලාහ ගොඩක් වෙනවා. පරිලාහ ගොඩක් වෙනකොට අපිට හොයන්න ගොඩක් දේවල් තියෙනවා ලෝකයේද. ඒ නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා කියලා කියන්නේ අන්න ওই වගේ දෙයක් නිසා. එතකොට ඒකේ මූලය තමයි තමන්ගේ හිත නිවැරදිව පිහිටුවේ යුතු තැන පිහිටව ගත්තේ නැතිකම. ඒ කියන්නේ රූප උපේව විඥානයේ පැවැත්වීම තුළ විඥානයේ වෘද්ධියට විරෝධයටපත් වීම කියන කාරණාව. එතකොට අපිට හිතන්න පුළුවන් වපස්සරිය මහ විශාලව තියෙනවා. අපේ ජීවිතයේ අතෘප්තිකර භාවය ඒ තුළ ගොඩනගෙනවා. දැන් මේ කියන්නේ අපිට ජීවිතය තුළ ලැබෙන පරිණත භාවයේ වැරදි කියලා නෙමෙයි. සාමාන්‍ය සමාජය තුළ ලෝකයේ තුළ ජීවත් වෙනකොට ඒ තුළ අපිට තියෙන දැනුම මේ වැරදි කියලා ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි කියන්නේ. මේ කියන්නේ ඒකෙන් අපිට එන්න පුළුවන් ආදීනවය පිළිබඳව. ඒ නිසා ඒ දේ ඉවත් කිරීම නෙමෙයි කළ යුත්තේ අපි දැනගෙන මිදීමක් කළ යුතු වෙන්නේ. එතකොට දැන් අපිට මෙන්න මෙතනදී රූප උපයව විඥානයේ පවතිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා උපයව විඥානයේ පවතිනවා. සංඥා සංකාර විඥාන උපයව විඥානයේ පවතිනවා. ඒ කියන්නේ අපිට ලෝකේ සැප දුක් උපේක්ෂා වශයෙන් දේවල් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. සතුට ගේන දේවල්, දුක ගේන දේවල්, උපේක්ෂාව ගේන දේවල් අපිට ලෝකෙ තුල තියෙනවා කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. අන්න වේදනා උපේව විඥානයේ පිහිටලා තියෙනවා. සංඥාවන් තියෙනවා. ගත්ත නිමිති විදිහට අපි ගත්ත සංඥාවන් අනුව අපිට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. සංයෝපේව තියෙනවා. ඊට පස්සේ සංස්කාරයට අනුව ගිහිල්ලා සංඛාරූපයව විඥානයේ තියෙනවා. ඒ වගේම දැන ගැනීමට අනුව ගිහිල්ලා විඥානයේ පිහිටනවා. එතකොට ඒකට කියනවා සංඛාරූපයව විඥානයේ තියෙනවා කියලා. දැන් පින්නතුනේ මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතය මේ විඥාණයෙන් ඇසුරු කරන්නට තැන් ටිකක් අපි හදලා තිබ්බහම ඒක ඇසුරු කරගෙන විඥානයේ පවතින තැනට අරගන්න පුළුවන්. ඒක ඇසුරු කරගෙන ඒක වෘද්ධියට වැඩිවීමටපත් වෙනවා. ඒක තමයි හිතේ තියෙන ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ වික්ඛවේ ඒවං වදෙය්‍ය. යම් කිසි කෙනෙක් මේ ලෝකේ කියනවා නම් මේ විදිහට අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනා වේදනාය අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස ආගතින් වා ගතින් වා චුතින් වා උපපත්තින් වා බුද්ධින් වා විරෝල්හින් වා වේපුල්ලං වා පඤ්ඤාපේසාමාති නේතන්ඨානං විජ්ජති. මේ ලෝකේ යම් කිසි කෙනෙක් කියනවා නම් රූපා අහමඤ්ඤත්‍ර රූපා මම රූපය අතහැරලා වේදනාව සංඥා සංස්කාර විඥානයන් අතහැරලා මේ විඥානේ වෙන දෙයක් ඇසුරු කරගෙනයි තියෙන්නේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් වෙන දෙයක් ඇසුරු කරගෙන වැඩිවීමට යනවා කියලා කියනවා නම් නේතන්ඨානං විජ්ජති. ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ. විඥානේ ඇසුරු කරන්නේ මේ ධර්මතා ටික තමයි. එක්ක රූපය, වේදනාව, සංඥාව, සංඛාරය කියන මේ ධර්මයන් ඇසුරු කරගෙන තමයි විඥානේ පිහිටලා තියෙන්නේ. එතකොට මේ විදිහට විඥානේ පිහිටුවා ගැනීම තුළ සිද්ධ වෙන දේ මොකද්ද? අපිට ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. රූපය ඇසුරු කරගත්තාම මොකද්ද වෙලා තියෙන්නේ? රූපය ඇසුරු කරගත්ත ඔබට අද දකින්න පුළුවන්, අහන්න පුළුවන්, විඳින්න පුළුවන්, දැනගන්න පුළුවන් ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ ලෝකේ මම ජීවත් වෙනවා. දැන් ඔය මම ලෝකේ ජීවත් වෙනකොට ඔය ලෝකයේ ඇතුලේ මම කැමති දේවල් තියෙනවා, මම අකමැති දේවල් තියෙනවා. කැමති දේවල් වෙනස් වෙනකොට දුක එනවා, අකමැති දේවල් ලැබෙනකොට දුක එනවා. ලෝකයේ තුල අපිට සැප දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකෙ තුල තියෙන දෙයක් අපිට හොඳ හෝ නරක විදිහට කල්පනා කරලා ඊට අනුරූපව අපිට උත්පත්තිය පිණිස යන්න පුළුවන් කමක් තියෙනවා. ප්‍රතිසන්දිය පිණිස යනවා කියලා අපි කියනවා. එතකොට ඕක තමයි ලෝකේ පැවැත්ම. එතකොට ඔය ලෝකේ ওই විදිහට පවතින දෙයට අනුරූපව අපිට හිතලා ඊට අනුරූපව විඥානයේ පිහිටවල යන්න පුළුවන් වෙනකොට ඔය රූපේ පැත්තේ හීන ධාතුවේ විඥානයේ පිහිටුවාම හීන ධාතුවේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. හීන ධාතුවේ විඥානයේ පිහිටියොත් හීන ධාතුවේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අකුසල නිස්ෘත විදිහට ඔය රූපාදී ධර්මයන් පිළිබඳව හිත පිහිටුවාම ඒකට කියනවා හීන ධාතු කියලා. ඒ හීන ධාතුවේ හිත පිහිටියාම මොකද වෙන්නේ? ඊට අනුරූප ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඊට පස්සේ සතර අපායේ උපදින්න සිද්ධ වෙනවා. මජ්ක්‍ධිම ධාතුවේ පිහිටියොත් මජ්ක්‍ධිම ධාතුවේ උපදිනවා. ප්‍රණීත ධාතුවේ පිහිටියොත් ප්‍රණීත ධාතුවේ ප්‍රතිසන්දිය පිණිස යනවා. දැන් මේ විදිහට අපි ලෝකයේ ඇසුරු කරනකොට ඒ ලෝකයේ ඇසුරු කරන පුද්ගලයා නිර්මාණය වෙනකොට ඒ පුද්ගලයාට විඳින්න පුළුවන් විදිහේ දුක ලෝකෙ තුල ඕනෑතරම් නිර්මාණය වෙනවා. දැන් පින්නතුනේ මේක හරිම භයානක තත්වයක්.
එතකොට අපි හරියටම තේරුම් ගන්නට ඕනේ මේ තැනක අපිට පවතින මේ ලක්ෂණය අපි නැති කරන්න නම් අපි තේරුම් ගන්නට ඕනේ මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියන එක හරියටම. ඒ කියන්නේ අපිට ලෝකෙ තුල හම්බ වෙන ලෝකෙත් වැරදි, ලෝකයේ විඳින පුද්ගල භාවයත් වැරදි. පුද්ගලයා අල්ලගත්ත දේත් වැරදි. ඒ කියන්නේ බාහිර පවතිනවායයි කියලා ගත්ත ලෝකයක් වැරදි. ඒ ලෝකයේ විඳිනවා කියලා හම්බෙන තමනුත් වැරදි. තමන්ට අයිති දේවල් තියනවා කියලා හිතන එකත් වැරදි. කොටිම කියනවා නම් තණ්හාමාන දිට්ඨි කියන මේ ඔක්කොම ටික වැරදි දේවල්. ඒ දේවල් ඇති උනේ නිකන් නෙමෙයිනේ. ඇහැට රූපයක් ගැටුණට පස්සේ ඇහැට ගැටුණු රූපය ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදන්නාකම නිසා අපේ හිත නැතිනම් විඥාණය රූපය ඇසුරු කරනවා. ඇස හෝ ඇසුරු කරනවා. හිත හෝ ඇසුරු කරනවා. එතකොට මේ දෙයක් ඇසුරු කරගෙන මේ විඥාණය පවතිනකොට අර දැකපු එකේ නිමිත්ත දැක්කා කියලා දැකීම හටගෙන නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වුණ බවට නොදන්නා නිමිත්ත එක්කෝ රූපේ පැත්තෙන් එහෙමත් නැතිනම් ඇහැ පැත්තෙන් එහෙමත් නැතිනම් හිත පැත්තෙන් අපි ඉතුරු කරලා තියෙනවා. අන්න ඒ කෙනාට තමයි රූපූපේ විඥාන වේදනූපේ විඥාන පුද්ගලයෙක් කියලා කියන්නේ. රූපය අසුරු කරගෙන යාගේ හිත පවත්වනවා. වේදනා සංඥා සංස්කාරයන් අසුරු කරගෙන යාගේ හිත පවත්වනවා. මේ විදිහට එයා තමන්ගේ හිතේ ඒ දේවල් අසුරු කරගෙන පවත්වනවා. එතකොට දැන් එයාට ලෝකෙ නිමිති තියනවානේ හිතන්න. ඒ දේවල් පිළිබඳව නිමිති තියෙනකොට මොකද වෙන්නේ? ඒ නිමිති විඳින්න පුළුවන් විදිහේ කෙනෙකුත් මේ පැත්තේ නිර්මාණය වෙලා තියෙනවා. තමන්ට පුළුවන් මේ දේවල් අසුරු කරන්න. දැන් මේ පුද්ගල භාවයක පැවැත්ම සම්පූර්ණයෙන්ම එයාට ඇති වෙලා තියෙනවා. එතකොට මේ නිමිත්තක් තියෙනවා නම් නිමිත්ත පිළිබඳව අරමුණු කරලා යන්න පුළුවන්කමත් එයා ළඟ තියෙනවා. නිමිත්ත අරමුණු කරලා යන්න පුළුවන්කම කියලා කිව්වේ. දැන් හිතන්නකෝ අපිට ඇති බවට ලෝකයේ තුල හම්බෙන්නේ යමක් නම් ඒ හම්බෙන දේ අරමුණු කරලා අපිට යන්න පුළුවන්කම තියෙනවානේ. ඔබට යම් කිසි දෙයක් ඇති බවට ඔබට හිතෙන තැනක් තියෙනවා නම් ඔබ ඒ හිතෙන තැනට දැන් පිටත් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ලංකාව මෙහි තියෙන නිසා ඔබට ලංකාවට එන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම තමයි මේ විදිහට මේ තැනක විඥානයේ පිහිටා තියෙනවා නම් ගති ආගති චුති උප්පත්ති පේනවා. යම් තැනක් ඔබට හිතන්න පුළුවන් නම් හිතන තැනට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. එතන ඉඳලා ආපහු එන්න පුළුවන්කම තියෙනවා. ගතිය සහ ආගතිය පේනවා. ගති ආගති පේනවා නම් චුති උප්පත්ති පේනවා. ඒ තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ තැනට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනකොට හේතු ටික අනුව අපි කොහෙටද දාන්නේ කියලා තීරණය කරලා තියෙනවානේ. රුවන්වැලිසෑය මෙහි තියනවා කියලා හිතනකොටම ඔබට ගති ආගති පේනවා. ඔබට එන්න පුළුවන්කම තියෙනවා රුවන්වැලිසෑය ළඟට. රුවන්වැලිසෑය ඇවිල්ලා බලන්න පුළුවන්කමක් තියෙනවා. ආපහු බලලා ඔහෙට එන්න පුළුවන්කමක් තියෙනවා. ගති ආගති පේනවා. ගති ආගති පේනකොට චුති උප්පත්තිත් තියෙනවා. චුති උප්පත්තිය කියලා කියන්නේ ඔය රුවන්වැලිසෑය අරමුණු කරගෙන පවතින වේලාවකදී ඔබ අන්තිම අරමුණක් විදිහට ඔක අරමුණු වුණොත් එහෙම ඔතන අලෝභ සමෝහ තියෙන නිසා රුවන්වැලිසෑය විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් ඔබපත් වේ. ඒ ලක්ෂණ යනු එක්ක මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට හෝ එහෙම නැතිනම් දිව්‍ය ලෝකේ දෙවියෙක් හැටියට හෝ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබට අකුසල සහගත අරමුණක් ඔබ ලෝකෙ තුල වැඩිපුර භාවිත කරපු අරමුණක් හම්බුනොත් එහෙම ඒක ඇසුරු කරගෙන ඒක අරමුණු කරගෙන අනිවාර්යයෙන්ම දුගතියකට යන්න සිද්ධ වෙනවා. චුති උප්පත්ති පේනවා. චුති උප්පත්ති පේන්නේ මොකක් තිබුණොත්ද? විඥාණයට අරමුණක් තිබුණොත්. ආරම්මනමේතස්ස විඥානස්ස තිති කියලා කිව්වේ ඒකයි. එතකොට ආරම්මනමේතං විඥානස්ස තිති කියනකොට මේ ඒ අරමුණ විඥානයේ පැවැත්මට උපකාර වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන සංකාර කියන මේ ධර්මය විඥානයේ පැවැත්මට පිහිටා සිටින්න තැනක් බවට පත් වුනහම නැවත ඒ දේවල් ඇති බවට හම්බුනහම ඊට අනුරූපීව උත්පත්තිය පිණිස යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට ඒ දෙයට යන්න පුළුවන්කම තියෙනවා කියනකොට එතන තියෙන භයානකම දේ තමයි අපිට ඔතන කුසල හේතුත් යෙදෙනවා අකුසල හේතුත් යෙදෙනවා වැඩිපුරම අකුසල හේතු තමයි යෙදෙන්නේ. එතකොට දුගතියට යන්නේ තියෙන හේතු ටික අපි වැඩිපුර එකතු කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ජීවත් වෙන කෙනෙකුට යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප ධාතු යාච්ඡේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති රාගස්ස පහනා වච්චිජ්ජතාරම්මනා පතිත්තා විඥානස්ස නොහෝති.
එතකොට යම්කිසි කෙනෙකුට මේ රූප ධාතුව පිළිබඳව තමන්ගේ හිත පිහිටෝගෙන ඉන්න කෙනෙකුට ඒ කියන්නේ මේ අරමුණ සිඳිලා ගියොත් එහෙම රාගේ ප්‍රහීන කිරීම නිසා වොච්චිජ්ජතාරම්මන වුණොත් එහෙම අරමුණ සිඳුනොත් එහෙම මේ රූපේ පිළිබඳව පවත්නා එයාට ඒ කර්ම විඥානයේ පැවැත්මට විදිහක් ඇත්තේ නැහැ. කර්ම විඥානයේ තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒ කර්ම විඥාණයට ඒ ආරම්මණය පිහිට වෙන්නේ නැහැ. ඒ කර්ම විඥාණයට ඒ ආරම්මණය පිහිට වෙන්නේ නැහැ කියලා කිව්වේ. දැන් අපි යම්කිසි අරමුණක් සිහිපත් කළා තමයි ඒ විඥාණයට පිහිටා සිටින්න තැනක් තිබුණොත් තමයි අපි ඊට අනුරූපව අපිට හිතන්න පුළුවන්කම තිබුණේ. හැබැයි දැන් විඥාණයට ඇසුරු කරන්නට විඥාණයට පවතින්නට තැනක් නැත්තම් ඒ ආරම්මණයේ වොච්චිජ්ජිත භාවය නිසා එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? අරමුණේ පැවැත්ම පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අරමුණ ගිහිල්ලා පතිත වෙන්න තැනක් ඇත්තේ නැහැ. අරමුණ පතිත වෙන්න තැනක් නැති වෙනකොට වොච්චිජ්ජත භාවයටපත් වෙනකොට ඒ අරමුණ අප්‍රකටව යනවා. අපතිට්ඨිත විඥාන කියලා කියනවා. නොපිහිටියා වූ විඥානයක් තියෙනවා කියලා. විඥානයේ යම් තැනක පිහිටන් නැත්නම් නොපිහිටන දේ පේන්නේ නැහනේ. යම් තැනක විඥානයේ පිහිටන් නැත්නම් නොපිහිටන දේ පේන්නේ නැහැ. පිහිටියොත් තමයි ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක හරියට ආලෝකය වගේ. එතකොට ඒක යම් තැනක ලේසර් ආලෝකයක් වගේ. ඒක යම් තැනක පිහිටියොත් තමයි ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. නොපිහිටියොත් ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ වගේ තමයි මේ විඥානය කියන එක හැම වෙලාවකදීම ඒක පිහිටා සිටින්න තැනක් තිබුණොත් තමයි ඒකේ පේන්නේ. ඒ පෙනුනොත් තමයි ඊට අනුරූපීව ගති ආගති චුති උප්පත්ති දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? ওই විඥානයේ පිහිටා සිටින්නට තැනක් නැති කරන්නට නැතිනම් ඒ ආරම්මණය සිඳ දමන්නට. දැන් රූපාරම්මනව පිහිටියොත්නේ අපි ওই කතා ටික කතා කරද්දී දැන් රූපාරම්මණය සිඳ දමලා තිබුණොත් රූපාරම්මණය නැති කරලා තිබුණොත් අන්න ඒකට කියනවා වච්චිජ්ජතාරම්මන කියලා. වච්චිජ්ජතාරම්මන කියලා කියන්නේ සිඳින ලද ආරම්මණය තිබුණොත් එහෙම. එතකොට විඥානයේහි පිහිටීමක් පේන්නේ නැහැ. විඥානයේහි පිහිටීමක් පේන්නේ නැති වුණොත් එහෙම තදප්පතිට්ඨිතං විඥානං ඒ අපපතිට්ඨිත විඥානය තියෙනකොට විඥානය එතන අවිරෝල්හින් විරෝල්හියකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම අනபிසංඛය විමුක්තං. එතකොට මේ අනபிසංඛච්ඡ විමුක්තං කියලා කියනවා සංස්කරණයකට ලක් කරන්නේ නැතුව එතනදී විමුක්තිය කියන දේ සාක්ෂාත් කරලා තියෙනවා. එතකොට විමුක්තත්තා ඨිතං ඨිතත්තා සන්තුසිතං සන්තුසිතත්තා නපරිතස්සති අපරිතස්සං පච්චත්තං චේ පරිනිබ්බායති. එතකොට තමා තුළම පිරිනිවෙන්නට පුළුවන් ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ තුලදී දේශනා කරනවා. කතං කරණීයන් නාපරං ඉත්තත්තායාති කලයුත්ත කළා මත්තේහි කලයුත්තක් නැහැයි කියලා නුවණක් ඇති වෙන ආකාරයට අපේ මානසිකාරය කොහොමද පවත්වන්නේ කියලා අපට දේශනා කළා. ඒතකොට දැන් මෙතනදී මේ උපේ සූත්‍රය තුල මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ දේ තමයි යම්කිසි කෙනෙකුට තමන්ගේ මනස පැවැත්විය යුතු ක්‍රමය. දැන් කාම ධාතුව පිළිබඳව අපි කතා කළා. කාම ධාතුව තිබුණොත් කාම සංඥා උපදිනවා කියලා කිව්වා. කාම සංඥා තිබුණොත් ඒ කෙනාට කාම සංකල්පනා උපදිනවා කියලා කිව්වා. මේ විදිහට මෙයාගේ ලෝකයේ තුල පැවැත්මක් පේනකොට ඒ ධාතුවට අනුරූපීව පැවැත්මවල් හදාගෙන යනකොට එයාට මේ ධාතුව වෙනස් කරන්න වෙනවා. එයා ජීවත් වෙන ධාතුව වෙනස් කරන්නට වෙනවා. එයා ස්වභාවයෙන්ම පය ගහලා ඉන්න තැන වෙනස් කරන්න වෙනවා. ඒ පය ගහලා ඉන්න තැන වෙනස් කරන්නට තමයි අපිට මේ කියන කාරණා ටික දකින්නට අවශ්‍ය වෙන්නේ. එතකොට කාම ධාතුව කියන දේ අපිට පේන්නේ රූප උපේවන, වේදනා උපේවන, සංඥා සංඛාර විඥාන උපේවන අපිට මේ ධාතුව දකින්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ දේ උපය කරගන්න නැතිනම් විඥානයේ තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් රූප වේදනා සංඥා සංඛාර කියන දේවල් ඇසුරු කරගන්නේ නැතිනම් අන්නේ කිසිම තැනක යාට පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකයයි කියලා යමක් පණවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට රූපයේ පිළිබඳව විඥාණය අපතිට්ඨිත භාවයටපත් වෙලා නම්
රූපය කියන දේ පිහිටා සිටින්නේ නැත්නම් දැන් එයාට මරණාසන්න මොහොතේදී රූපයක් ගැන හිතලා යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝකයේ තුල පවතින රූප ඇත්තේ නෑ. වේදනාවක් ගැන හිතලා යන්න පුළුවන් කමක් නෑ. ලෝකේ පවතින වේදනා ඇත්තේ නෑ. දැන් අපිට ලෝකේ පිරීලා තියෙනවානේ සම්පූර්ණම රූප ගොඩාක් තියෙනවා කියලා. වේදනා ගොඩක් තියෙනවා කියලා. සංඥා සංඛාර ගොඩක් තියෙනවා කියලා. එතකොට දැන් මේ කෙනාට මොකද වෙලා තියෙන්නේ? ඒ කෙනාට වෙලා තියෙනවා රූප උපේව නැහැ විඥානේ. ඒ කියන්නේ විඥාණයට අරමුණු කරලා පිහිටන්න රූප ඇත්තේ නැහැ. ඇත්තේ නැත්තේ ඇයි? එයා දකින්න එක දෙයක්. මොකද්ද දකින්නේ? මේ රූපයේ තියෙන යථාභූතය දැකලා තියෙනවා මේ හේතු ටික නිසා හටගන්න ධර්මයක් කියන එක. හේතු ටික නිසා හටගන්න ධර්මයක් කියලා කිව්වේ යම් කිසි කාරණා ටිකක එකතුවක් නිසායි මේ පෙනීම කියන දේ සිද්ධ වෙන්නේ. එතකොට පේනවා කියන එකේ අයිතිය රූපෙත් නෙමෙයි, ඇහත් නෙමෙයි, හිතත් නෙමෙයි කියලා එයා දන්නවා. දැන් අපිට පේන්නේ කවදාවත් රූපේ නෙමෙයිනේ. කවදාවත් අපිට පෙනීම කියන එක තුල අපිට ඒක රූපයයි කියලා රූපයට විතරක් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව අපි රූපේ විතරක් පැවැත්මක් විදිහට රූපේ විතරක් දැකලා නැති නිසා. ඒ කවදාවත් අපිට ඇස නැතුව ඇසෙහි පැනවීමක් නැති කල්හි රූපේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අපි රූපේ දකින්නවා කියලා දකින්නේ ඇස කෙරෙහි පැමිණි ඇසට පතිත වුණ උපවත් භාවයට ආපු වර්ණ සටහනක් කියන එක. එතකොට ඇහැ පැත්තේ තිබුණ උපවත් බව කෙරෙහි පතිත වුණ වර්ණ සටහන් මාත්‍රයේ විතරයි අපි අද රූපේ කියලා දැනගන්නේ. එතකොට මේ වර්ණ සටහන දැන ගැනීම කියන එක सिद्ध කරලා තියෙන්නේ ඔය ප්‍රසාදයේ පැත්තේ තියෙන උපයට අනුව මිසක කවදාවත් එළියේ තියෙන රූපයට අනුවම නෙමෙයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාම දකින්නේ එකම රූපයයි කියලා. මොකද ප්‍රසාදයේ වෙනස් වෙලා තිබුණොත් ඒක වෙනස් වෙලා තියෙනවා. එතකොට කවදාවත් එකම රූපේ නෙමෙයි දකින්නේ. මම කියන්නේ ඔකට හොඳම දේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි මූණ බලන එක කියලා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා මූණ බලන්න ගියොත් කණ්ණාඩි 5ක් ළඟට ගිහිල්ලා අපිට එක එක කණ්ණාඩියෙන් එක එක විදිහේ මූණවල් දකින්න පුළුවන්. එකකින් ටිකක් දිගයි, එකකින් ටිකක් පළලයි. අපිට කොයි කණ්ණාඩියේ තියෙන එකද හරිම කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි අපිට කවදාවත් රූපේ පැත්තේ අපි දකින්න එක හරිමයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. රූපේ පේන්නේ අපිට ප්‍රසාදයේ යම් මට්ටමකටද. දැන් අර මූණ අපිට පේන එක වෙනස් වෙලා තියෙන දර්පණ තලයේ වෙනස් වෙනකොට නේතන. ඒ වගේම මේ ප්‍රසාදයේ උපවත් බව වෙනස් වෙනකොට කෙනකෙනාට රූපේ පෙන්ලා තියෙන ඒ විදිහට. එහෙනම් අපිට පේන දේ ඔක්කොම එළියේ තියෙන රූපයයි කියලා එළියට ඇඟිල්ල දික් කරනවා නම් ඒක වැරදි. අපි දකින්නේ ප්‍රසාදයේ කෙරෙහි පතිත වූ රූපේ විතරයි. එළියේ තියෙන රූපේ නෙමෙයි. එතකොට ඇහැට රූප කොච්චර ආවත් ඒ පිළිබඳව නැඹුරු මානසිකාරය නැත්තම් එතන හටගන්න හිතක් නැත්තම් ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. එතකොට එතන හිතකුත් වෙලා තියෙනවා. ඒ හිත යම් විදිහකටද අරමුණු කරන්නේ, ඒ හිත කොයි විදිහටද පිහිටා සිටින්නේ, ඒ විදිහට තමයි දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට දැන් අද පේනවා කියන යම් සිදුවීමක් තියෙනවා නම් ඒ පෙනීම කියන සිදුවීම ඇතුලේ අපිට තියෙනවා ඇහැ රූප චක්කු විඥාන කියලා ගත්ත මේ ධර්මතා තුනක පැවැත්මක්. මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා තුන කියන එකතුව, මේ තුන් දෙනාගේ එකතුව කියන එක රූපෙද පෙනුනේ කියලා කිව්වොත් පෙනුනේ රූපය කිව්වොත් වැරදි. මොකද මේ තුන් දෙනාගේ එකතුව නිසායි පෙනුනේ. පෙනීම කියන එක රූපෙට විතරක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඇහැට විතරක් දෙන්න පුළුවන් කමක් නැහැ. හිතට විතරක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ තුන් දෙනාගෙන් පරිබාහිර වූ දෙයක් කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ තුන් දෙනෙක්ගේ එකතුව වුණ තැනක තමයි මේ විදිහේ දෙයක් හටගත්තේ. දැන් අපිට මේක පෙනීම කියන දේ අපිට රූපේ පැත්තෙන් හිතෙන් නිමිත්ත ඉතුරු කළා නම් අන්න ඒ කෙනාට කියනවා විඥානයේ රූපය උපේ කොටගෙන තියනවා කියලා. රූපූපය විඥාන පුද්ගලයෙක් කියලා. ඇයි? එයාට දැන් මේ පෙනුන දේ රූපේ පැත්තේ පිහිටා සිටි දෙයක් හැටියට පේනවා. රූපේ පැත්තේ තියෙන දෙයක්. ඇහැ පැත්තේ තියෙන දෙයක් හැටියට පේනවා. එහෙම නැතිනම් ඒක හිත පැත්තේ තියෙන දෙයක් හැටියට කෙනෙකුට පේන්න පුළුවන්කම තියෙනවා. මේ කොහෙන් ගියත් මේ හැමෝම එකම තැනක පිහිටා සිටින ඒ තමයි මේ හේතු ටික නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා නොදන්නාකම නිසා ඒ පැත්තේ ඉතුරු වෙනවා කියලා නිමිති ටික තියෙනවා. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය ඉදිරියට නැමෙනකොට මූණ බලනකොට අපි ගියපු නිසාම පේනවා. එතනින් අයින් වෙනකොටම එතන රූපේ තියනවා කියලා අපිට නිමිති නැතුවම අපි එතනින් ඉවත් වෙලා එනවා.
ඒ නිසා අපිට දැන් හිතෙන්නේ කණ්ණාඩි ඉස්සරහා ඉන්න කෙනා දැන් ලස්සනට ඇති හොඳට ඇති කියලා අපි කල්පනා කරන්නේ නැහැ. අපිට ඒ පිළිබඳව අරමුණු කෙලස් දැන් ඇත්තේ නැහැ. ඇයි? අපි දන්නවා ගියපු නිසායි පෙනුනේ කියලා. වෙනතුනේ රූපයත්තත් ඒකම තමයි. අපිට ඒ මොහොතේ මේ ටික එකතු වුණ තැනක මේක පේනවා. ඒක ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. දැන් අපිට අර නිමිති ඉතුරු කරපු නිසා තමයි අපිට හිතෙන්නේ නෑ මේ පැත්තේ රූපේ තියනවා කියලා. හරියට අර කණ්ණාඩිය ඇතුලේ ඉන්නවා කියලා හිතනවා වගේම තමයි අද රූපය ගැනත් අපි මේ විදිහට කල්පනා කරන්නේ. එතකොට අපිට යම් විදිහකින් නුවණ පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට මේ දේවල් ඇසුරු කරගෙන ජීවත් නොවන තැනට අපේ මනස ඇති කරගන්න. ඒ කියන්නේ අපිට දකින්න වෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි ලෝකයේ තුල නිමිති පිහිටවන්න නැතුව ඉන්න. අපිට රූපයේ තුල, වේදනාව තුල, සංඥා සංස්කාර විඥානයන් තුල අපිට නිමිති පිහිටවන්න නැතුව ඉන්න පුළුවන් නම් අන්නේ නිමිති පිහිටවන්න නැති වෙනකොට දැන් විඥාණයට ඇසුරු කරන්න එළියේ තියෙන ලෝකයේ තියෙන නිමිති හම්බ වෙන්නේ මේ කියන්නේ බාහිර තියෙන රූපය නෑ කියලා නෙමෙයි. මේක වරදවා ගන්න එපා කවුරුත්. එළියේ මොකක්වත්ම නෑ මේ ඔක්කොම හිතේ කියනවත් නෙමෙයි. ඒ වගේම මේ හිත විතරක්ම මේ ඔක්කොම හදලා තියනවා කියනවත් නෙමෙයි. නැතිනම් එළියේ ඔක්කොම තියනවා කියනවත් නෙමෙයි. මේ කතා කරන්නේ මේ හේතු ටික නිසා හටගත්ත ධර්මයක් ඒක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ ආයතනයේ ස්වභාවය ඒකයි. එතකොට විඥාණයෙන් ඒ පැත්තේ නිමිති ඉතුරු කරලා ආවොත් අපිට ඒ පැත්ත ගැන හිතන්න පුළුවන්කම තියෙනවා මෙහෙට වෙලා. හිතන්න පුළුවන්කම තිබ්බොත් ගති ආගති පේනවා. ගති ආගති තිබුණොත් චුති උප්පත්ති පේනවා. මෙන්න මේකයි මෙතන තියෙන ප්‍රශ්නේ බවටපත් වෙන්නේ. හැබැයි අපි යම් කිසි විදියකින් ඔබ අද කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආපහු ඒ පැත්තේ කෙනෙක් ඉන්නවා කියලා නොදැක ගියපු නිසාම පේනවා කියන එකට සිහියෙන් ඉවත් වෙනකොට ඉවත් වෙනවා කියන සිහියෙන් ඔබ ඉවත් වුණ නිසා දැන් කණ්ණාඩිය පැත්තේ ඉන්න කෙනා බලලා ඔබට ගිහිල් යන්නේ නැහැ වගේම එතන ගතියාගති වෙන්න දෙයක් නැහැනේ. කණ්ණාඩිය ඇතුලේ ඉන්න කෙනා බලන්න ඔබ යන්නේ නැහැ. කණ්ණාඩිය ඇතුලේ ඉන්න කෙනා බලන්න යනවා කියන එකට යනවා කියන එක ඔබ තුල विद्यमान වෙන්නේ නැහැ. ඒ ඔබ තුල නුවණක් තියෙනවා. ඒ නුවණම ඔබට රූපේ පැත්තට ඇවිල්ලා තියෙනවා නම් අපිට තියෙන රූපේ සිහිපත් කරලා යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒක කිව්වහම හිතන්න එපා. එතකොට රහත් වුණොත් රහතන් වහන්සේලා ඔය ඕනතරම් තමන්ගේ අම්මව බලන්න ගෙදර ගිහිල්ලා තියෙන කියලා හිතන්න එපා. මේ කියන්නේ අර සම්මුතිය තුළ පවතින දේ නෙමෙයි. ඒ කියන්නේ දැන් කණ්ණාඩිය ඉස්සරහා පවතින දේ ගැන ඔබට නුවණක් තිබුණාට ඔබ කණ්ණාඩිය ඉස්සරහට යන එක නතර කරලා නැහැනේ. ඒක අවශ්‍යතාවය යම් විදිහකටද ලෝකේ පැවැත්ම තියෙන්නේ. ලෝකේ පැවැත්ම විදිහට ඒ දේවල් ඇසුරු වෙනවා. ඒක නැතුව නෙමෙයි. හැබැයි එතන රැවටෙන්නේ නැහැ. එතන නිමිති තියලා නැහැ ලෝකයේ තුල ඇසුරු වෙන්න. ඒ නිසා අපිට අද තියෙන්නේ මේක උපයව පවතිනවා කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි වලට නිමිති ඉතුරු කරනවා කියන එක. වච්චිජ්ජතාරම්මන කියලා කියන්නේ අරමුණු සිඳලා දානවා. ඒක පවතින්න දෙන්නේ නැහැ. එතකොට තමයි අපපතිත්‍ිත විඥානයක් සකස් වෙන්නේ. මේ අරමුණ අපි මේ හටගත්ත දේ හේතු නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා නම් ඒ දකිනකොට අපිට ආයේ ඉබඳු වූ රූපයක් ලෝකෙ තුල තියනවා කියලා ඇති කරගන්න වැරදි සංකල්පනාවක් ඒ පැත්තේ නැහැ. ඒ පැත්තේ වැරදි සංකල්පනාවක් ඇති නොවනකොට ඊට අනුරූපව යන මානසිකාරයක් අපිට ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට අරමුණ පිහිටීමක් නැහැ. අපි කිව්ව අර ලේසර් ආලෝකයක් වගේ කියලා. ඒක යම් කිසි තැනක ගිහිල්ලා පිහිටියොත් තමයි ඒක පේන්නේ. එතකොට ඒක පිහිටන් නැත්නම් ඒක දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපිට අද මේ තියෙන දේත්. ඒ කියන්නේ විඥානයේ යම් කිසි තැනක පිහිටියොත් ඒ දේ विद्यमान වෙනවා. හැබැයි විඥානයේ නොපිහිටියොත් ඒක පේන්නේ නැහැ. ඒ නිසායි අපපතිත්‍ිත විඥාන කියලා කියන්නේ. රූපේ Nirodhe සාක්ෂාත් කළොත් රූපේ පැවැත්මක් නැහැ යාට. හැබැයි පේන දේ වෙනස් වෙලා නැහැ. රූප පෙනිලා තියෙනවා. දැනගන්න දේ වෙනස් වෙලත් නැහැ. දැනගෙනත් තියෙනවා දැනගන්න දේ. හැබැයි මේක එළියේ තියනවා කියලා ගන්න වැරදි දැකීමට එතන ඉඩක් තිබිලා නැහැ. ඇයි රූපය තියෙන රූපයක් ඇසුරු වෙලා නැති නිසා. ඒ නිසා මේක එක පැත්තකින් ගත්තොත් තාක්ෂණයක්. මේක විද්‍යාවක්. ලෝකෙ තුල තියෙන අවිද්‍යාව දුරු කරලා ලබන්න තියෙන විද්‍යාවක්. එතකොට මෙන්න මේ විද්‍යාව යම් කිසි තැනක උපදවා ගත්තොත් එයා කාම ධාතුව තුලම තියෙන දේ නැති කළා. එතකොට එයා කාම සංඥා නැහැ. ව්‍යාපාද ධාතුව දුරු කරලා ව්‍යාපාද සංඥාවක් නැහැ. මේක නැති කරලා තියෙන తాවකාලිකව තියෙද්දි නැති කරලා නෙමෙයි. ලෝකේ තියෙනවා.
ඇලිය යුතු දේවල් තියෙනවා. තියෙනකොට මේක යට කරලා ඉන්නව නෙමෙයි. එයාට ඒ බඳු ලෝකයක් නැති වෙලා. සලායතන නිරෝධය කියලා කියනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන ටික ඔක්කොම නිරුද්ධ කළා කියලා කියනවා. එතකොට දැන් මෙන්න මෙතනට තමයි අපි යා යුතු තැන. අපි ඉලක්කගත කර යුත්තේ මෙන්න මෙතනට යන්න. දැන් ලෝකේ ජීවත් වෙනකොට අපිට පුළුවන් කමක් නැහැ. නිකම්ම එකපාරම ඇතැම් විට කෙනෙකුට මෙතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ මනස අපිට ක්‍රමානුකූලව වර්ධනය කරගන්න වෙනවා එතෙන්ට යන්න. අනුක්‍රමයෙන් අපේ මනස අපිට ටිකෙන් ටික දියුණු කරගන්න වෙනවා. එතෙන්ට අපේ මනස පත් කරගන්නට නම්. එතකොට අපි එතෙන්ට අපේ මනස පත් කරගන්න අපේ හිත වඩනකොට, හිත දියුණු කරනකොට අපිට ලෝකෙ තුල තියෙන්නට ඕන දේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය සංඥාදී සංඥා භාවනාවන් සංඥාවන් වඩන්න කියලා. එතකොට අනාත්මයට අනුව බලන්න කියලා කියනවා, දුක අනුව බලන්න කියලා කියන අපි ත්‍රිලක්ෂණ ධර්මයක් ගැන කතා කරනවා. එතකොට මේ අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා කියලා මේ සංඥා ගැන කතා කළාට මේ උදේවැය ඥානයක් පිළිබඳව උදේවැය දකින්නට කියලා කිව්වට, මේ රූපයේ අනිත්‍යතාවය දකින්න කියලා කිව්වට අපිට තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි අපිට රූපය කියන දේ ප්‍රකට වෙලාද කියන එක. රූපය කියන දේ ප්‍රකට වෙලාද කියලා කිව්වේ අපිට දැන් අද ලෝකේ තියෙන නිමිති විදිහට ගත්ත අපි සංකතය තුල අපි ගොඩනගාගත්ත දේවල් තමයි අපි අසුරු කරන්නේ. අම්මා තාත්තා, ගෙවල් දොරවල්, දුව පුතා, යාන වාහන, වටිනකම් ඇති නොවටිනකම් තියෙන මේ ගොඩාක් නානත්වයක් සහිත ලෝකයක් අපි අසුරු කරනවා. සංඥා නානත්වයක් තියෙනවා. කාම ධාතුව තුළ අපිට තියෙන කාම සංඥාවන්ගේ නානත්වයක් තියෙනවා. ඒ නිසා තමයි අපිට කාම සංකල්පනාවන්ගේ නානත්වය හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි කාම ඡන්දේ නානත්වය තියෙන්නේ. ඒකට මෙබඳු ලෝකයක ජීවත් වෙන අපිට පින්නතුනේ මේ දේවල් ගැන තවදුරටත් හිත විදර්ශනාවක් කරන්න ගියොත් ඒක අමතර වෙහෙසක් විතරක් වෙනවා. මේ දේවල් ගැන හිත මේ විදිහට වඩන්න ගියොත් ඒක අමතර වෙහෙසක් විතරක් වෙනවා. ඇයි අපි උදේවැය දකින්න හදලා තියෙන මේ තියෙන දේවල් වල මිසක අපි හදලා තියෙන ස්කන්ධ ධර්මයක නෙමෙයි. එනිසා පළවෙනියටම ඔබේ ජීවිතයේ ඔබ මේ මාර්ගයක් ප්‍රතිපදාවක් පුරුදු කරන කෙනෙක් විදිහට ඔබ උත්සාහවත් විය යුතු පළවෙනි ඉලක්කය හැටියට මම දකින්නේ ඔබ රූපය ප්‍රකට කරගත යුතුයි. රූපය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඔබ රූපය කියන්නේ මොකක්ද කියලා ප්‍රකට කරගන්නකොට ඔබට පේනවා අපිට රූප ස්කන්ධය කියන තැන. ඒ කියන්නේ සතර මහා ධාතු සහ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූපස්කන්ධය කියලා කියන්නේ මොන මට්ටමකද? එතකොට ඇහැට රූපේ පේනවා කියලා කියනකොට ඇහැට රූපේ පේන්නේ මොන මට්ටමකින්ද කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒක දැක්කොත් ඒක තේරුම් ගත්තොත් තමයි. එතකොට දැන් ඇහැට අම්මා පෙනිලා ඇහැට දුව පුතා පෙනිලා ගෙවල් දොරවල් පෙනිලා නෙමෙයි ඇහැට පේන්නේ චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ රූපායතනය කියන එක. නැතිනම් රූප සටහනක් කියන එක, වර්ණ සටහනක් කියන එක. එතකොට වර්ණ සටහන කියන එක ඔය හැම තැනකටම එක නානත්වයක් නැහැ, සංඥා නානත්වයක් නැහැ වර්ණ සටහන ඇතුලේ. එකම වර්ණ රූපයක් තමයි ගෝචර වෙන්නේ. එකම වර්ණ රූපයක් කියලා කියන්නේ ඒ මොහොතට ඇති වෙන වර්ණ සටහනක් කියන එක. වර්ණ සටහන ඇතුලේ අම්මා තාත්තා ගෙවල් දොරවල් නැහැනේ. හැබැයි අපිට මේක ඇතුලේ මේ ඒකත්වයේ ප්‍රකට වෙන්න එපා ඉස්සෙල්ලා. අපිට මේ ධර්මතා ටිකක් ගැන මෙනෙහි කරන්න නම් අපිට මේ ධර්මතා ටික ගැන නුවණක් තියෙන්න ඕනේ. ඉතින් අපිට සතර සතිපට්ඨානේ කායानुපස්සනාදී අනුපස්සනාවන් තුලින් අපි සිද්ධ කරන්නේ මේ නානත්වයක් පේන තැනක ඉස්සෙල්ලා ඒකත්වයක් ගොඩනගා ගැනීම. ඒකේ පළවෙනිම අවධිය තමයි අපිට මෙන්න මේ අපේ මානසිකාරය පවත්තන එක. ඊට පස්සේ තමයි අපි හට ගැනීම සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා, කායස්මින් විහෙරති කියලා කායानुපස්සනාව ඇතුලේ කතා කරන්නේ. එතකොට ඒක හට ගැනීම අනුව බලමින් වාසය කරනවා, වැයවීම අනුව බලමින් වාසය කරනවා කියලා හැම තැනකදීම අපි කතා කරන්නේ. එතකොට අපිට මේ නානත්වය ඉවත් කරලා ඊට පස්සේ ඒකත්වයකට අපේ හිත ගන්න පුළුවන් පහසු ක්‍රමයක් විදිහට ඒක සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී අපිට පුළුවන් අපිට පේන අරමුණක් පිළිබඳව අපිට හොඳින් නුවණ තියාගන්න. එතකොට මේ නුවණ තියාගන්නේ මේ ඉදිරිපසෙන් තියෙන කෙනෙක් හෝ පුද්ගලයෙක් කියන සටහන තුල නෙමෙයි අපිට ලෝකය කියලා නිර්මාණය වෙන තමන් තුල තමන්ට හම්බ වෙන තැන. අන්තිමේට මෙන්න මේ ආයතන ටික පිරිසිදු දකින්න තැනට. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් තුල සාක්ෂාත් කළ යුතු දෙයක් නේ. තමන් තුල දත යුතු දෙයක් මේක. එතකොට මේක ලෝකයේ තුල දත යුත්තක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ.
අපිට අනිත් අයට හම්බෙන ලෝකෙ නෙමෙයි අපිට දකින්න වෙන්නේ අපිට ලෝකෙ ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට ඒක කල්පනා කරලා බලනකොට තමයි පේන්නේ ඇහැට රූපේ පෙනුනේ කොහොමද කියලා අපිට රූපය ගැන තමා තුළින් දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට Tamanට පේන්නේ නානත්වයක් තියෙන ලෝකෙ නෙමෙයි Tamanට පේන රූප ලෝකයක්. ඇහැට පෙනුණු දකින්න පුළුවන් දර්ශන ලෝකය ඔබට දකින්න පුළුවන්. ඒ කියන්නේ පේනවා කියන එක නුවණින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පෙනීම ඇතුලේ නානත්වයක් ඔබ පනවන්නේ නැහැ. ඔබ දකිනවා මෙන්න මේ විදිහට හටගත්තු ධර්මතා ටිකක් ඇසේ නිරෝධයෙන් හෝ රූප නිරෝධයෙන් හෝ හිතේ නිරෝධයෙන් හෝ මේ තුනේම නැතිවීමෙන් හෝ මේ ටික ඉතුරු නැතුවම නැති වෙලා යනවා. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නැති වෙලා ගියා. අහුත්වා සම්භූතං හුත්වා පටිවේති කියලා කියන්නේ. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඒක නුවණින් සම්මර්ෂණය කරලා බලනකොට පේනවා පෙර නොතිබී හටගත්ත ධර්මය ඉතුරු නැතුව නැති වෙලා ගියා කියලා. එතකොට දැන් අපිට ලෝකෙ තුල නිමිති හම්බ වෙන්නේ. එතකොට පළවෙනි තැන තමයි ඒක දකින්න නම් ඔබ උපදවගත යුතු පළවෙනි තැන ඔබ ස්කන්ධ මට්ටම ප්‍රකට කරගන්න ඕනේ. ඒ කියන්නේ නානත්වය අයින් කරලා ඒකත්වයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ. රූපය කියන එක ඇහැට පේනවා වර්ණ රූපය කියන ප්‍රධාන තැනින් අල්ල ගන්න ඕනේ. දැන් අඹ ගෙඩි ගොඩාක් තියෙන කිනිත්තක අර ගහට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන නටුවෙන් අල්ලගත්තාම අර ඔක්කොම ගත්තා වගේ වෙනවා. ඒ වගේ තමයි අපිට කොච්චර ඇහැට පේන එක එක විදිහේ රූප තිබුණත් ඔය හැම තැනකම පේන රූපේ ස්වභාවය තමයි වර්ණ සටහනක් කියන එක. ඒ වර්ණ සටහන ගෝචර කරගන්න ඇහැ කියන එක සහ එතනට යමු හිත කියන එක. ওই ටික තමයි පෙනීම කියන දේ තියෙන දේ. එතනින් එහාට වෙන දෙයක් කතා කරන්න පනවන්න පුළුවන් කමක් නැහැ. අන්න ඔතනින් අපිට ලෝකේ ප්‍රකට වෙලා නම් පේන දේ අපිට පේනවා හට ගන්න දේ සහ වැය වෙන දේ කියන දේ. එතකොට අපිට ඊට අනුරූපව නිමිති නැහැ ලෝකෙ තුල. පවතින බවට අසුරු කරන්න නිමිති නැහැ. එතකොට අපිට දෙයක් දිහා බලන්න පුළුවන් නිමිති හිතින් නැති විදිහට. මෙන්න මේ විදිහට අපිට මේ මානසිකාර්යය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ තුල මානසිකාර්යය පැවැත්වීම තුළින් අපිට ලෝකයේ තුල තියෙන අර රළු මානසික මට්ටම ඇති නොවන විදිහට අපේ මනස ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා එතනින් අපිට ගැලවෙන්නට හිත මුදව ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි උත්සාහවත් විය යුත්තේ අන්න ඒ තැනට යන්නට. එතකොට හුදෙක් ධාතුව තියෙනකොට අපි මේක යටපත් කරලා තියාගෙන ඉන්නවනේ මේ සියල්ලම හාරලා ඉවත් කරලා දාලා. අපි එක මුලක්වත් තියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාලා. ඒ නිසා ලෝකයේ පිරිසිඳ දකින්න තැනට අපි කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් මේ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනය ඊටාම ගැඹුරු දර්ශනයක්. අපේ ජීවිතය පිළිබඳව අපිට කතා කරලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතන අපි ප්‍රාර්ථනා කරන අපි දකින සීමාවෙන් ඔබට ගිහිල්ලා. ඉතින් ඒ ඔබට ගිහිල්ලා අපිට පෙන්නපු අපිට දේශනා කරපු ඒ දේ අපිට අවබෝධ කරගන්න යනකොට අපිට ටිකක් නුවණින් කල්පනා කරන්න වෙනවා. ප්‍රඥාවෙන් මේ පිළිබඳව අපිට තවදුරටත් නැඹුරු වෙලා කල්පනා කරන්නට හිතන්නට වෙනවා. ඒක අපි දන්න සීමාවෙන් දකින සීමාවෙන් ඔබේ තියෙන දෙයක් නිසා අපිට ටිකක් වෙහෙස වෙන්නට වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කාරණාවන්ගෙන් සියල්ලම ඔබට සමහර විට නොවැටහෙන්නට පුළුවන්. නමුත් ඔබ අද ඉඳලා පටන් ගත්තොත් ඔබ අද ඉඳලා ආරම්භ කළොත් ඔබට මේක තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව තමන්ගේ මනස අරමුණු වල යථාර්ථය දකින්න පැත්තට තේරුම් ගන්න පැත්තට පිහිටවන්නට උත්සාහවත් වෙන්න. ඊටමත් ඉක්මනින් ඔබට පුළුවන් වෙයි ඔබේ හිතට ඇතිවෙන ආශ්‍රව සහ කෙලෙස් යටපත් කරලා නිවීම කියන දේ තමන්ගේ ජීවිතේට ලබා ගන්න. හොඳයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. යෝනිසෝ මනසිකාරාධ්‍ය පවත්වන්නට යෙදුණා. ඉතින් අද දවසේදී මේ අරමුණු කරගත්තේ ඊටාම සත්පුරුෂ අදහසක් ඇතිව ඒ වෛද්‍ය මාලින්ද දිසානායක මහත්මයාට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට. එතුමා බොහොම සත්පුරුෂව තමන්ගේ ජීවිතය ගත කරපු ධර්මානුකූලව තමන්ගේ ජීවිතය අරගෙන ගියපු ඒ වගේම විශේෂයෙන්ම මේ බඳු ඌ දහම් පරයායම් පිළිබඳව නිරන්තරයෙන්ම තමන්ගේ මනස මෙහෙයවපු ඒ පිළිබඳව සාකච්ඡා කළ සත්පුරුෂයෙක් හැටියටයි අප එතුමාව හඳුනාගෙන තිබුණේ. ඉතින් මේ වසංගත රෝගී තත්ත්වයට එක්ක එතුමාට
ජීවිතය අතහැර යන්නට උනත් එතුමා ධර්මයේ තුලින් තමන්ගේ මනස සෑහෙන දුරකට සකස් කරගෙන හිටපු බව එතුමත් එක්ක කළ සාකච්ඡා වලින් අපට තේරුම් ගන්නට අවබෝධ කරගන්නට ලැබුණා. ඉතින් විශේෂයෙන්ම හැමදෙනෙක්ම එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ ඊටාම සත්පුරුෂ ක්‍රියාවක් කතඤ්ඤු කතවේදී වූ ක්‍රියාවක් තමයි හැම කෙනෙක්ම මේ විදිහට අද දවසේදී සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් කල්පනා කරගන්න මේ විදිහට උතුම් සද්ධර්මය තමන්ගේ ජීවිතයට ලබා ගැනීම ධර්ම දානය කිරීම තරම් වටිනා වෙනත් දෙයක් ලෝකයේ තුල නැති තරම්. මොකද මේ කතා කරන්නේ දුකෙන් මිදීමේ පණිවිඩය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අනන්ත සසරක ජීවත් වෙන කෙනෙකුට මේන් ඔක්කොම නොතේරුණත් එක බණපදයක් හරි තේරුණත් ඒක ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ බොහෝ ගැඹුරු ධර්ම කාරණා රාශියක් අපි සාකච්ඡා කළේ. මම කියන්නේ අපිට ඔබට මේ කියපු ඒ වගේ දැනගත්ත දෙයකට වඩා වැඩි දෙයක් දැනගත්තා නම් ඒකත් ලොකු දෙයක්. මොකක්වත්ම තේරුනේ නැත්නම් ඒත් ලොකු දෙයක්. මොකද තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්නට ඕනේ මොකක්වත්ම නොතේරුණ කෙනයි කියලා. හේතුව අපිට මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනකොට මේ ධර්මය ගැන අපි ඊටාම අප්‍රමාදී විය යුතුයි. මෙච්චර ධර්මයක් දර්ශනයක් කතා කරනකොට ඒ දර්ශනය පිළිබඳව තේරුම් ගන්නට නොහැකි වුණා නම් තේරුණ කෙනාට වඩා මදක් තේරුණ කෙනාටත් වඩා වැඩිපුර අප්‍රමාදීව සොයා බැලිය යුත්තේ තේරුම් ගන්නට අපහසු වෙන කෙනාමයි. ඒ නිසා ඔබ හැම දිනාටම යම් කිසි පණිවිඩයක් මේ තුළින් තමන්ගේ ජීවිතයට ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඉදිරියේදී මේ ශ්‍රවණය කරන සෑම දිනෙකටත් ඒ තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්නට ලැබෙනවා ඇති. ඉතින් මේ මහා විශාල කුසල කර්මයක් අප ධර්මදේශනා තුළිනුත් ඔබ ධර්ම ශ්‍රවණය කර ගැනීම තුළිනුත් සාකච්ඡා තුළිනුත් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ විදිහට සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම කෙනෙක්ම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා අපවත් වී වදාළ අවසරයි පූජ්‍ය දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේට. ඒ වගේම වෛද්‍ය මාලින්ද දිසානායක මහත්මයා එතෙමසකට පෙර මිය පරලෝකීය ඒ පින්වත් මහත්මයාට ඒ වගේම වෛද්‍ය ආර්.ජී. ප්‍රනාන්දු මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මාලින්ද මහත්මයා සහ අනිකුත් ඒ සියලුම දෙනා ඇතුළු ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම කෙනෙක්ම පින් අනුමෝදන් කරන්න. ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම දිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.